ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. තථාගතයන් වහන්සේගේ ධර්මය සත්පුරුෂයන් බිහි කරන ධර්මයක්. එදිනේ සත්පුරුෂයන් බිහි කරන ධර්මයේ නිරන්තරයෙන්ම විකාශනය කරන ජාතීය රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රය ශ්‍රද්ධා රූපවාහිනී ගුවන්විදුලි මාධ්‍යයේ කල්යාණ මිත්‍රය ලක්විර ගුවන්විදුලිය සතියන්තේ සෙනසුරාදා දවසේ මේ වෙලාව ඔබ වෙනුවෙන් වෙන් කරන්නේ තරුණ ජීවිත සූපත් කරන්න. ඉතින් මේ තරුණ ජීවිතය කියන්නේ ගොඩක් වෙලාවට නොමකට යන කාල සීමාවක්නේ. ඉතින් මේ විදිහට නොමකට යන්නේ නැතිව අසත්පුරුෂ ආශ්‍රයෙන් මිදලා සත්පුරුෂ සේවනයේ තුලින් ජීවිත යහපත් කර ගන්නටයි අපිට මේ අවස්ථාව උදා වෙන්නේ. ඉතින් හෝරා දෙකක කාල සීමාවක් පින්වන්ත කල්යාණ මිත්‍රයන් වහන්සේලාව ඇසුරු කරන්නටයි අපට මේ අවස්ථාව සැලසෙන්නේ. ඉතින් අද දවසේදීත් මහමෙවුනා භාවනා අසපුවාසේ අපේ පින්වන්ත ස්වාමින්වයන් වහන්සේ නමක් ශ්‍රෝතා රූපවාහිනී මැදිරියට වැඩම කළා. ඉතින් ස්වාමීන් වහන්සේ පළමු කොට අපි බොහෝම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාන්තු සාන්තු සාන්තු. අද දවසේ යෝන් දහම් වැඩසටහන ඔබ වෙත ගෙනෙන්න බැතිබර විකාශන දායකත්වයන් එකතු කරනවා ලන්ඩන් නුවර පදිංචි පින්වත් සෙව්වන්දි වික්‍රමසිංහ මෑණියන් සහ නවෝද් සංකල්ප පුතණුවන් විසින්. ඉතින් මේ පින්වන්ත පිරිසයි අද දවසේ දායකත්වයන් එක් කරන්නේ. ඔබට අවස්ථාව තිබෙනවා ඉදිරි දිනක යෝන් දහම් වැඩසටහනේ බැතිබර විකාශන දායකත්වය ලබා දෙන්න. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87ට 071 232 88 87ට. මේ මතක් කිරීමත් සමගින් අපි පින්වන්ත ස්වාමීන් වහන්සේට බොහෝම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අපි ආරාධනා කරමු. මෙතන පටන් අපට කරුණාවෙන් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ සුන්දර ධර්මය අපට කියා දෙන්නට අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍රු ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ උතුම් නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මව්වරුනි, පියවරුනි, ආදරණීය දරුදරියනි, අපි හැමදෙනාටම දුර්ලභව ලැබුණු ලාභයක් තමයි බුදුරජාණන් වහන්සේව සරණ යන්නට ලැබීම. පින්වත්නි, පින්වත් දරුවනි, බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාලා දීර්ඝ සංසාර ගමනක යද්දී මේ ලෝක සත්වයාට ඊ타ත්ම කලාතුරකින් ලබන්න පුළුවන් දෙයක් තමයි මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබීම කියලා කියන්නේ. එතකොට පින්වත්නි, අපි කවුරුත් මේ මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා තියෙන්නේ ඊටාම දුර්ලභව ලබන ජීවිතයක් හැටියට තමයි මනුෂ්‍ය ජීවිතයක කෙනෙක් උපත ලබන්නේ.
ඉතින් එහෙම කලාතුරකින් මනුෂ්‍ය ජීවිතයකට අපිට ආවට පස්සේ මේ මනුෂ්‍ය ජීවිතය අපිට තියෙන්නේ මේ මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජන ගැනීම පිණිසයි. එතකොට මිනිස්යන් හැටියට අපි කාටත් බලාපොරොත්තුවක් තියෙන්න ඕන අපේ මනුෂ්‍ය ජීවිතේ සාර්ථකත්වයක් කරා ගෙන යාම. එතකොට දැන් මනුෂ්‍ය ජීවිතයක සාර්ථකත්වය කියන එක පින්වත්නි බින්වත් දරුවනේ අපි හොඳට ඒ සාර්ථකත්වය කියන එක මොකක්ද කියලා ඉස්සලාම හඳුනගෙන තියෙන්න ඕන. අපි ගත්තොත් අපේ ජීවිතයේ සාර්ථකත්වය කියන එක ඒකේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි අපේ ජීවිතේ අපි සාර්ථකත්වය කියන එකට අපි තේරෙන වචනයක් කියමු දියුණුව කියලා. එතකොට මේ දියුණුව කියන එකක් තමයි ලෞකිකව දියුණු වෙන්න පුළුවන්. අපි එකට කියමු භෞතික දියුණුව කියලා. එතකොට ඒක සාර්ථකත්වයේ ප්‍රධානතම අංගය නෙමෙයි. අපේ ජීවිතයේ සාර්ථකත්වයේ පිණිස අපේ ලෞකික දියුණුව එහෙම නැත්නම් භෞතික දියුණුව ඉක්මවා ගිය ප්‍රධාන කාරණාවක් තියෙනවා. ඒ තමයි අපේ ආධ්‍යාත්මික ජීවිතයේ තිබෙන දියුණුව. එහෙම නැත්නම් සාර්ථකත්වය. කොටිම කියනවා නම් ඒක අපේ මානසික එකක්. මානසික දියුණුව. එතකොට පින්වත්නි අපේ ජීවිතයේ සාර්ථකත්වයේ ওই දෙපැත්තෙන්ම පරිපූර්ණ වුණොත් තමයි අපි මේ මනුෂ්‍ය ජීවිතයෙන් ලබන්න තියෙන නියම ප්‍රයෝජනෙ අපි ගත්තා කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඒ දෙපැත්තෙම දියුණුවෙන් අපි පරිපූර්ණ වුණොත්. ඒකෙදී අපි දන්නවා මේ වැඩසටහන ගොඩක් තරුණ දරුවෝ අහනවා. තරුණ දරුවන්ගේ ජීවිතවල තියෙන බලාපොරොත්තුවක් තමයි තමන් සාර්ථක කෙනෙක් වෙන එක. තමන් මේ ජීවිතේ අපි ගත්ත හොඳ ටිකන ගන්න එක. සමාජයේ හොඳ තැනකට යන එක. ඊළඟට තමන් සමාජයේ පිළිගත් කෙනෙක් බවට පත් වෙන එක. ඉතින් මේ වගේ දේවල් තරුණ දරුවෙක්ගේ දුවෙකුගේ පුතෙකුගේ ජීවිතයක තියෙන්න පුළුවන්. ඒකෙදි දරුවනි මං අද ඔබට කියා දෙන්න බලන්නේ ඒ අපි දියුණුව කියන එක අපේ සාර්ථකත්වය කියන එක අපි ළඟා කරගන්න අපේ ගමන අපි යද්දී ඒ කියන්නේ අපේ සාර්ථකත්වයේ පිළිබඳ ගමනේදී අපිට අත්‍යවශ්‍ය කරුණක් තියෙනවා. ඒ තමයි මනුස්සත්වයේ කියන එක දියුණු කර ගැනීම. දැන් අපේ ජීවිතේ අපි මනුස්සත්වයේ අපි දියුණු වෙලා නැත්තම් අපිට ඒක හොඳ ලස්සන වචනයක් කියන්න පුළුවන් සත්පුරුෂකම කියලා. එතකොට මනුස්සත්වයේ සත්පුරුෂකම අපේ ජීවිතේ දියුණු වෙලා නැත්තම් අපි මොනියම් ආකාරයේ භෞතික දියුණුවක් අත්පත් කරගත්තත් ඒව නැත්තම් ලෞකික අභිමතාර්ථයන් කරා අපි ගවන් කරත් අපේ ජීවිතේ සම්පූර්ණ නැහැ. අපේ ජීවිතේ ලොකු අසම්පූර්ණ බවක් තියෙනවා. ඒ අසම්පූර්ණකම අපේ පරලෝ ජීවිතයට 100%ක්ම බලපානවා. ඉතින් මේ නිසා දරුවනි ඔයගොල්ලෝගේ ජීවිතය ඔයගොල්ලෝ සාර්ථකත්වයේ පිළිබඳව බලාපොරොත්තුවක් පළමුවෙන්ම තියාගන්න ඕන. ඒ සාර්ථකත්වයේ පිළිබඳ තියෙන බලාපොරොත්තුවේදී මනුස්සත්වයේ දියුණු වුණ සත්පුරුෂකමෙන් උපවත් වුණ සාර්ථකත්වයක් තමයි ඔබට උමනා කරන්නේ. ඒකෙදි පින්වත්නි අපට උවමනා කරන අපේ මනුස්සත්වයේ දියුණු කරන්න නම් එහෙම නැත්නම් සත්පුරුෂ බව අපි දියුණු කරන්න නම් අපේ ජීවිතේට ඊටාම පැහැදිලි මනුස්සත්වයේ දියුණු කළ නායකත්වයක් අවශ්‍යයි. අපි එකට කියනවා ශාස්ත්‍රුත්වය කියලා. මේ ලෝකේ අපි පින්වත්නි මධ්‍යස්ථව හොයලා බැලුවොත් මේ ලෝකේ කොතෙකුත් ආගමික ශාස්ත්‍රවරු ඉන්නවා. කොතෙකුත් ආගමික දර්ශන තියෙනවා. කොතෙකුත් ඉගැන්වීම් තියෙනවා. මේ සෑම එකක් දිහාම අපි හොඳ මධ්‍යස්ථව හොයලා බැලුවොත් ඒ ශාස්ත්‍රවරු ගැන
manussත්වයේ උත්තරීතර තලයට ගෙනියපු එකම එක ශාස්ත්‍රුන් වහන්සේ නමක් තමයි අපට හම්බෙන්නේ. ඒකේ දෙන්නෙක් නෑ. ඒකේ දෙන්නෙක් නෑ දරුවනේ. manussත්වයේ උත්තරීතර තලයට ගෙනියපු එකම එක ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපට හම්බ වෙනවා. ඒ ගැන බුදුරජාණන් වහන්සේ වදාලා ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති අච්චරිය මනුස්සෝ. මහණෙනි මේ ලෝකේ එකම එක පුද්ගලයෙක් ලෝකේ පහළ වෙනවා නම් පහළ වෙනවා ආශ්චර්යවත් මනුස්ස රත්නයක් හැටියට. අදුතියෝ ඒ කියන්නේ උන්වහන්සේ අද්විතීයයි, දෙවන්නේක් නෑ. අසහායෝ ඒ කියන්නේ සහායකයෙක් නෑ. අසමෝ අසමසමෝ මේ ලෝකේ පහළ වෙනවා අසමූවන්ට සමාන වූ එකම එක මනුස්ස රත්නයක් ලෝකේ පහළ වෙනවා. ඒ තමයි තථාගතරහං සම්මා සම්බුද්ධෝ. කතමෝ එක පුද්ගලෝ තථාගතරහං සම්මා සම්බුද්ධෝ. ඒ තමයි මේ ලෝකේ පහළ වෙන තථාගතරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට උන්වහන්සේගේ ජීවිතේ පින්වත්නි, පින්වත් දරුවනි, උන්වහන්සේ කොයි වගේ උත්තමයේද කියලා අපිට හඳුනා ගන්න අපිට පිහිට වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේම වදාළ නිර්මල ධර්මයේ. උන්වහන්සේ වදාළ උතුම් බුද්ධ දේශනා. ඒ බුද්ධ දේශනා අපි කියවගෙන යද්දී බුද්ධ දේශනා අධ්‍යයනය කරද්දී අපිට තේරෙනවා උන්වහන්සේ මේ manussත්වයේ කියන එක උත්තරීතර තලයකට ගෙනිච්චා. ඒ කියන්නේ මේ manussත්වයේ දියුණු කරන්න පුළුවන් ඉහළම තලයට උන්වහන්සේ ගෙනිච්චා. ආන් එක තමයි කියන්නේ සම්මා සම්බුද්ධත්වයේ කියලා. ඒකෙදී උන්වහන්සේගේ ජීවිතයේ තිබිච්ච අසාමාන්‍ය ගුණස්කන්ධය, ඒ කියන්නේ අසාමාන්‍ය මනුස්ස ගුණ ධර්ම අපිට හිතා ගන්නවත් බෑ. දැන් අපි ඔබට කිව්වා අපට උවමනා කරන්නේ සාර්ථකත්වයක් කරා ගමන් කරද්දී manussත්වයෙන් පිරිපුන් සත්පුරුෂකමෙන් ඔප්නැංගුණ ගුණධර්ම වලින් පිරිච්ච ජීවිතයක් තමයි අපි සාර්ථකත්වයේ කියලා මෙතනදී හඳුන්වන්නේ. ඒකෙදී පින්වත්නි manussත්වයේ කියන එක අපි හඳුන ගන්න ඕන. ඒ තමයි manussත්වයේ අපි තුල දියුණු වුණා කියන්නේ අපි තුල තියෙනවා නම් මේ සියලු ලෝවැසිය සත්වයන් කෙරෙහි අපේ හිතේ හටගත් අවංක මෛත්‍රියක්. ආන් ඒක manussත්වය. ඊළඟට අපේ හිතේ තියෙනවා නම් අන් අය දුකටපත් වෙදී අපේ හිත කරුණාවෙන් තෙත බරිත වෙන ගුණයක්. අන්න ඒක manussත්වය. ඊළඟට අපේ හිතේ තියෙනවා නම් තව කෙනෙක් දියුණු වෙද්දී, තව කෙනෙක් අභිවෘද්ධිය කරා යද්දී, තව කෙනෙකුට හරියද්දී අපේ හිත සතුටු වෙනවා නම්, අපේ හිත ඊර්ෂ්‍යාවෙන් පෙළෙන්නේ නැත්තම්, අපේ හිත ඒක දැකලා අනේ හොඳයි කොච්චර දෙයක්ද කියලා සතුටු නම් අන්න manussත්වය. ඊළඟට අපේ ජීවිතයේ තියෙනවා නම් දරුවනි, අපේ ජීවිතේට කරදර ප්‍රශ්න එද්දී, අපිට එක්කෙනාගේ නිନ୍ଦා අපහාස ලබන්න සිද්ධ වෙද්දී, ඇනුම් බැනුම් ගරහිලි එද්දී, අපට අභූතෙන් චෝදනා එද්දී අපේ හිත කලබල කරගන්න නැතුව අපට පුළුවන් නම් ඉවසාගෙන සිටින්න මේ ලෝක ස්වභාවය තේරුම් අරන් ආන් ඒක manussත්වයේ දියුණු වීම. ඉතින් මේ සෑම එකක්ම අපි කතා කරපු මේ සෑම එකක්ම බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පිරීලා ඉතිරිලා ගිහිල්ලා තිබ්බා. මොකද අපි මේ manussත්වය ගැන කතා කරන්නේ දරුවනි, අපිට තේරෙනවා දැන් මේ තරුණ දරුවන් උදෙසානේ අපි මේ දහම් වැඩසටහන පවත්වන්නේ. අපිට හොඳට තේරෙනවා තරුණ ජීවිතවල තරුණයන්ගේ ජීවිත ගත්තන් පස්සේ manussත්වයට ගොඩාක් තැනක් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ අද තරුණයා ගත්තොත් එම් හරි ආවේගශීලී චරිතයක්. ඉවසන්න ඕන තැන ඉවස ගන්න බෑ. ඊළඟට අන් අය කෙරේ මෙසිත නැහැ. හිතේ තෙතබරිත ගතිය නැහැ. ඊළඟට බොහෝ අයගේ තව කෙනෙක්ගේ දුකටපත් වෙදී හිත කරුණාව ඉතිරෙන්නේ නැහැ. ඊළඟට ඉවස ගන්න ඕන තැන ඉවස ගන්න බෑ. ඉතින් මේ වගේ තරුණ ජීවිතවල හදාගත යුතු පැති ගොඩාක් අපිට දකින්න ලැබෙනවා. නමුත් පින්වත්නි, මේ සෑම දෙයක්ම අපේ ජීවිත තුළ දියුණු කරන්න පුළුවන්. මේ සෑම දෙයක්ම අපේ ජීවිත තුළ අලුතෙන් උනත් උපදින්න පුළුවන්. ආන් ඒකට තමයි අපිට සහතුරුත්වේ උවමනා කරන්නේ. එතකොට ඒ සඳහා අපට උවමනා කරන පරිපූර්ණ නායකත්වයේ,
ඒ වගේම ඒ සඳහා අපට උමනා කරන උත්තරීතර ශාස්ත්‍රූත්වය අපට ලබා ගන්න පුළුවන්. ඒ ශාස්ත්‍රූත්වය තමයි දරුවනි පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන් අපට ළඟා කරගන්න ලැබෙන්නේ. ඉතින් මං කියවන ඔබට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තිබුණ කියලා මේ අසාමාන්‍ය මනුස්ස ගුණ ධර්මයක්. ඉතින් උන්වහන්සේගේ ජීවිතේ අපි ඉගෙන ගනිද්දී අපට පුදුමයි මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තිබිච්ච මෛත්‍රිය. උන්වහන්සේගේ ජීවිතය තුළ තිබිච්ච ඉවසීම. උන්වහන්සේගේ ජීවිතය තුළ තිබිච්ච දයානුකම්පාව. උන්වහන්සේගේ ජීවිතය තුළ තිබිච්ච කරුණාව. මේ සෑම එකක්ම උන්වහන්සේගේ ජීවිතේ පිරීලා ඉතිරිලා දෝරේ ගලා ගියා. ඉතින් අන්නේ බුදුරජාණන් වහන්සේ ගැන උන්වහන්සේගේ අසාමාන්‍ය අද්විතීය ආශ්චර්ය අద్භූත ගුණ සම්පත්තිය අපි ඉගෙන ගන්නවා නම් ඒක තමයි අපේ ජීවිතේ manussත්වයේ දියුණු කරන්න අපට උදව් කරන පිහිට එක. ඉතින් ඒ සඳහා මම ඔබට අද ලස්සන දහම් කාරණාවක් කියා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත් දරුවනි අපගේ බුදුරජාණන් වහන්සේ එක කාලයක උන්වහන්සේ මේ දීර්ඝ සංසාරයේ උන්වහන්සේ සසර සැරිසරා එද්දී උන්වහන්සේගේ ජීවිත තුළ උන්වහන්සේ සසර සැරිසරා පෙරුම්දම් පුරමින් ආපු ජීවිතේ සෑම තැනම උන්වහන්සේ දිනු කරපු එකක් තමයි මේ මනුස්සත්වයේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ තියෙන මෛත්‍රිය කොච්චරද කියලා අපිට ඒක කතා කරන්න අමාරුයි. ඒ කියන්නේ ඒක බුද්ධ විශේෂය. උන්වහන්සේගේ ජීවිතය තුළ තිබෙච්ච ඉවසීම කොයි වගේද කියලා ඒක අපට පරිපූර්ණව කතා කරන්න අමාරුයි. උන්වහන්සේගේ ජීවිතය තුළ තිබෙච්ච අනුකම්පාව කොයි වගේද කියලා ඒක අපට සම්පූර්ණයෙන් කතා කරන්න බෑ. ඒ නිසා උන්වහන්සේගේ ජීවිතේ කොයි වගේ ගුණ සම්පත්තියක් තියෙන්න ඇද්ද කියලා යාන්තමින් හිතා ගන්න පුළුවන් ලස්සන කතන්දරයක් මම අද ඔබට කියා දෙන්නේ. අපගේ බුදුරජාණන් වහන්සේ එක් කාලයක අතීත සංසාරේ උන්වහන්සේ සසර සැරිසරායේදී එක අවස්ථාවක උන්වහන්සේ උපන්නා මෝයෝනී උපන්නා. මේ විස්තරයේ තියෙන්නේ නිග්‍රෝධ මිග කියන ජාතකේ. එක කාලයක බර්ණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ උන්වහන්සේ මෝයෝනී උපන්නා. ඒකෙදී අපගේ මහ බෝසතාණන් වහන්සේ විශාල මුව පිරිසක එක අම්මා කෙනෙක්ගේ කුසින් බෝසතාණන් වහන්සේ ඉපදෙද්දී උන්වහන්සේගේ සසරේ පුරුණ ලද පුණ්‍ය සංස්කාර මහිමයට රත්තරම් පාට මුවෙක් කළා අපේ බෝසතාණන් වහන්සේ උපන්නා. එතකොට මේ මුවාට තිබුණා මේ ලස්සන නිල් පාට ඇස් දෙකක්. ඒ වගේම මේ මුවාට ලස්සන රිදී පාට අන්තට්ටුවක් තිබුණා. මුළු ශරීරයම තනි රත්තරන් පාටයි. ඒක උන්වහන්සේට පින් බලයට ලැබුණේ. ඒ මුවා කොච්චර ලොකුද කියන්නේ සාමාන්‍යයෙන් ලොකු අස්ස පැටියෙක් වගේ ලොකු ශරීරයක් ඒ මුවාට තිබුණා. ඉතින් මේ මුවාට නම් වැටුණා නිග්‍රෝධ මිග. නිග්‍රෝධ කියන නම තමයි භාවිත වුණේ. එතකොට ඒ කාලේ මේ නිග්‍රෝධ මෝ රජ කෙනෙක් වුණා පස්සේ ඒ මෝ රජුරු යටතේ මෝ 500ක් ඒ මෝ රජුරුවන්ගේ නායකත්වය යටතේ හිටියා. ඒ වගේ මේ මෝ පරිසේ හිටියා තව මොෙක් සාක කියලා මොෙක්. ඒ සාක කියන මුවත් රත්තරන් පාටයි. ඒ සාක කියන මුවා යටතේ මෝ 500ක් හිටියා. අතර දහස් ගණනක් පිරිස ඔක්කොම. ඉතින් ඒ කාලේ බර්ණැස් නුවර බර්ණැස් රජුරු පුදුම විදියට ඇබ්බැහි වෙලා හිටියා මේ මුව මස් කන්න. රජුරවන්ට දිනපතාම මේ මුව දඩමේ යන්න ඕන. ඊට පස්සේ රජුරු මොකද කළේ? රාජපුරුෂෝත් එක්ක කරගෙන මැති ඇමතුරුත් එක්ක කරගෙන නිගම ජනපද වාසීනුත් එක්ක කරගෙන දිනපතා මුව දඩමේ යන්න පටන් ගත්තා. මුව දඩමේ කියලා හැමදාම මුවෙක් මරා ගන්නවා. මුවෙක් මරාගෙන රජුරු ගෙනල්ලා ඒ කියන්නේ රජුරවන්ට මුව මස් නැතුව එක වෙලාවකවත් කන්න කැමති වුණේ නැහැ. එච්චරට මේ මුව මාසට ඒ රජුරු ඇබ්බැහි වුණා. අන්තිමේට පින්වත් දරුවනි අර නියංගන් ජනපද වාසීන්ට මේක එපා වුණා දිනපතා දඩේමේ යෑම. ඊට පස්සේ මිනිස්සු කතා වුණා පින්වත්නි මේක හරියන්නේ නැහැ.
අපිට දැන් ගෙවල් දොරවල් වල වැඩ කටයුතු කෙලවරක් නැතුව තියෙනවා. ගොවිතැන්පත් කටයුතු තියෙනවා. දරුමල්ලන්ගේ කටයුතු තියෙනවා. එතකොට අපේ රජුරුව නිතරම අපි මේ මෝදඩ මේ යනවා නිතර අපිටත් යන්න යනවා රජුරුවත් එක්ක. ඉතින් මේක හරියන්නේ අපි මොකක් හරි මේකට පිළිවෙලක් බලාගමු අපේ ගෙවල් දොරවල් වැඩ කටයුතු කඩාකප්පල් වෙන්න නිසා කියලා. ඊට පස්සේ මිනිස්සු කතා වුණා එහෙමනම් දැන් රජුරුවන්ට මුවමසනේ ඕනේ. රජුරන්ට මුවමස් නැතුනේ කන්න බැරි. එහෙනම් අපි කරමු වැඩක්. කැලේ ඉන්න මෝ ටික ඔක්කොම අපි ගාල් කළා දෙමු රජුරුවන්ගේ රාජකීය උද්‍යානයට. කියලා මිනිස්සු කතා වෙලා මිනිස්සු මොකද කරේ? දුනුයිතල අරගෙන ගිහිල්ලා අවියාවුද අරගෙන ගිහිල්ලා මුළු වනාන්තරයෙන් විශාල යොදුනක් වගේ ප්‍රදේශයක වට කළා. මෝ රංචු කොටු වෙන විදිහට වට කළා. මොකද කළේ රාජකීය උද්‍යානයේ ඉස්සල්ලාම වැටක් ගහලා ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් රාජකීය උද්‍යානයේ වට කළා. ඒ ඇතුලේ තනකොළ වවලා මුවන්ට කණ්ඩ ඊට පස්සේ පුංචි පුංචි පැම් පොකුණු හදලා දිය කඩති හදලා මේක කළේ. ඉතින් වනාන්තරේ ඊට පස්සේ යොදුනක වගේ ප්‍රදේශයක් වට කළා අවියාවුද අරගෙන මේ මෝ පිරිස මොකද කරේ? අවියාවුද වලින් පන්න බය කර කොහොමද රාජකීය උද්‍යානෙට දක්කගෙන ආවා. දැන් මෝ පිරිස බය වුණා. යාගන්න දිහාවක් නැහැ. කෙලිම රාජකීය උද්‍යානෙ පැත්තට ගියාට පස්සේ කෙලිම ගේට්ටුව ඇහුවා මෝ පිරිස කොටු වුණා. එතන මෝ දාස් ගානක් එතකොට. දැන් නිග්‍රෝධ කියන මෝ රජුරුයි ශාක කියන මෝයි එතන මෝ පිරිස ඔක්කොම කොටු වුණා. ඊට පස්සේ මිනිස්සු ගිහලා කෙලිම රජුරුව හම්බුණා. දෙවියන් වහන්සේ බින් පස්සේ ඔබ වහන්සේට දැන් මෝ දඩමේ යාගන්නනේ උමනාව තියෙන්නේ. දෙවෙනි අපිට මේ ගෙවදොරවල් වැඩ කටයුතු එක අපිට හරිය කරදරයි. අපිට දරුමල්ලන්ගේ කටයුතු තියෙනවා, ගොවිතැන්පත් තියෙනවා, අපේ වෙලෙහිල දාන් තියෙනවා. තව අපිට විසඳ ගන්න ප්‍රශ්න තියෙනවා. ඉතින් මේක නිසා රජතුමනි දැන් මූ ඔක්කොම දහස් ගාණක් රාජකීය උද්‍යානට කොටු කරලා ඉන්නේ. දෙවෙනි දැන් ඔබ වහන්සේට කැමති ඇටියට දිනපතා ගිහලා මූ එක්ක ඕනනම් මරා ගන්න පුළුවන් කියලා. ඉතින් රජුරවන්ටත් හරි සතුටුයි. දැන් ඈත යන්න ඕනෙත් නැහනේ. ඊට පස්සේ රජුරෝ මොකද කිව්වේ? හොඳයි රටවැසියනි ඒකත් හොඳයි කියලා රජුරෝ බලන්න ගියා රාජකීය උද්‍යානයේට මේ මෝ රංචු බලන්න ගියා. දහස් ගාණක මෝ රංචුවක් වට වෙලා ඉන්නවා. මේ මෝ රංචුව මැද්දේ මේ ලස්සනට බබලමින් ඉන්නවා කියනවා මේ නිග්‍රෝධ කියන මෝ රජුරෝ. රත්තරන් පාට හමක් තිබුණේ. ඉතින් ඊට පස්සේ තව සාක කෙනෙකුවත් ඒකත් රත්තරන් පාටයි. නමුත් අපගේ මහබෝසතාණන් වහන්සේට නිල් පාට ඇස් දෙකක්. ඊළඟට රිදී පාට ලස්සන අන්තට්ටුව තිබ්බා. සෙමරු මුවාගේ වගේ ලස්සන වල්ගයක් තිබ්බා. ඉතින් රජුරෝ දැක බලා සතුටුලා කියනවා ඇමතිවරුනි රාජපුරුෂයනි අපි මේ රත්තරන් පාට මෝ දෙන්න මරන්න ඕනේ නැහැ. උන් දෙන්න හරි ලස්සනයි කිව්වා. උන් දෙන්නට අභිදාන දෙමු කියලා. ඊට පස්සේ දරුවනේ දැන් රජුරුන්ට මුවමසෝවන වෙච්ච ගමන් රජුරු කෙලිම දුනුයිතල අරගෙන ආවා. මුවෙක් මරාගත්ත ගියා. ඉතින් අර මුව කොටුට ඔහම රජුරු දිනපතා ඇවිල්ලා මුවා ගානේ මරනවා. රජුරන්ට එන්න වෙලාවක් නැත්තා. රජුරු මොකද කරන්නේ? රජුරු රාජපුරුෂයෙක් වෙවනවා. ඉතින් ඔහම අර දුනුයිතල අරන් ඇවිල්ලා එකෙක් මරද්දී මුව පිරිස හොඳටම බය වෙනවා කියනවා. හොඳටම බය වෙලා එහි මේ දුවලා ඊට පස්සේ අර වැටෙන් පනින්න හදලා ඔක්කොම කැළඹෙනවා මුව පිරිස. ඉතින් එහි මේ දුවද්දී තුවාල වෙලා විශාල පිරිසක් මැරෙනවා කියනවා. දැන් මේ නිග්‍රෝධ මෝ රජුරු මේක බලන් හිටියා. එක මුවෙක් මරන්න ආපුවම විශාල පිරිසක් එහි මේ දුවලා කකුල් කඩාගෙන වැටෙන් පනින්න හදලා තුවාල වෙලා අසනීප වෙලා මැරෙනවා. දැන් මේක මේ රජුරට හරි වේදනාවක්. ඊට පස්සේ දවසක් නිග්‍රෝධ මෝ රජුරු අර ශාක කියන මුවා හම්බෙලා කියනවා මිත්‍රය බලන්න දැන් අපේ වර්ගය බොහෝ සීන් විනාශ වෙනවා කියලා මේ රජුරුවන්ගේ වැඩේ. බොහෝ සීන් විනාශ වෙනවා. අපි මේකට යම්කිසි අපේ පිරිස විපතටපත් වෙන්නේ නැති ක්‍රමයක් අපි හොයාගමු කියලා. ඒකල යෝජනා කළා. එහෙමනම් මිත්‍රය අපිට දැන් කොහොමත් එක එක මැරෙන්න වෙනවනේ දිනපතා. ඒවනම් අපි පිළිවෙලින් එක එක්කෙනා ඉදිරිපත් වෙමු. නැත්තම් මේ අපි අනිත් දින පිරිසත් අපිට විනාශයෙන් බේර ගන්න බෑ කියලා. ඒකල කිව්වා එක දවසට මගේ මුව පිරිසෙන් එක්කෙනෙක් ඉදිරිපත් වෙනවා. ඊළඟ දවසේ ඔබගේ මුව පිරිසෙන් මුවෙක් ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඒ ශාක කියන මුව හොඳයි කිව්වා. ඊට පස්සේ ඔන්න දැන් දිනපතා එක එක මුවා ගානේ මරණ දඬුවමට ඉදිරිපත් වෙනවා. එහෙම ඉදිරිපත් වෙන නිසා වෙනම දංගෙඩියක් තියලා තිබ්බා. ඒතර හැමදාම මැරෙන්න ඉන්න මුව ඇවිල්ලා බෙල්ල තියනවා. හරි පුදුම කතාවක් ඉතින් මේක. ඉතින් ඔහොම මේ ඊට පස්සේ රාජ්‍යරුවත් ඇවිල්ලා ඒ මුවා මරාගෙන යනවා. නැත්නම් රාජපුරුෂයෙක් ඇවිල්ලා ඒ මුවා මරාගෙන යනවා. ඔහොම යද්දී පින්වත්නි අර ශාක කියන මුවාගේ මුව පිරිසි එක මුව අම්මා කෙනෙක් හිටියා. පැටියෙක් හම්බෙන්න ඉන්න ගැබිනියක් හිටියා මුව අම්මා කෙනෙක්.
ඉතින් ඒ මුවම්මට මරණ දඬුවමේ වාරේ දවසක් ආවා. දැන් මේ මුවම්මට හරි ආසයි තමන්ගේ කුසී පැටියෙක් පිළිසිනකට ඉන්නවා. ඒ පැටියා බිහි කරලා පැටියාගේ මූණ බලන්න. ඒ මුවම්මට ආසයි. දැන් අපේ අම්මලා කොච්චරද අපි හොඳට දන්නවා දරු පැටියෙක් හම්බෙන්නේදී දරු පැටියා හම්බෙලා මූණ බලන් අම්මලා කොච්චර ආසද. දැන් දරුවනේ ඔයගොල්ලෝ මේ ධර්මයේ අහනවා. ඔයගොල්ලෝ උපදින්නේදී ඔයගොල්ලෝගේ අම්මලා ඔයගොල්ලෝගේ මූණ බලන්න කොයිතරම් ආසාවෙන් හිටියද දන්නවද ඔයගොල්ලෝ? ඒක අම්මෙකුට තාත්තෙකුට තියෙන ලොකු ආසාවක් ලොකු බලාපොරොත්තුවක්. ඒ කියන්නේ අම්මා කෙනෙක් දරුවේ බිහි කරන්නේ මුළු ජීවිතේ පරදුවට තියලා. ඒ දහසක් වචනයෙන් කිව නොහැකි දහසක් වේදනා විඳලා අම්මා කෙනෙක් දරුවේ බිහි කළාම ඒ අම්මගේ දහසක් දුක් දුරු වෙන්න ඒ අම්මට ඉස්සල්ලාම පෙන්නන්නට බිහි කරපු දරු පැටියා. දරු පැටියාගේ මූණ දැක් ගමන් අම්මගේ සියලු දුක් දුම්නස් දුරු වෙනවනේ. පුදුම එකක් ඒක. ඉතින් මේ මුවම්මට ආසයි තුනා මේ මුව පැටියා බිහි කළා අනේ මගේ පැටියාගේ මූණ බලන්න ඕනේ කියලා. ඉතින් සාක කියන මුවා ළඟට ගිහලා කිව්වා අනේ හිමියනි අද මගේ හෙට මගේ මරණ දඬුවම වාරිය ඇවිත් තියෙනවා. මං අම්මා කෙනෙක් කිව්වා. මට පැටියෙක් හම්බෙන්න ඉන්නවා. මං ආසයි මගේ මුව පැටියාගේ මූණ බලලා ඊට පස්සේ මුව පැටියා බිහි වුණා මම එක දවසක ඉදිරිපත් වෙන්නම් පැටියා තව දවසක ඉදිරිපත් වෙයි කියලා. අර සාක කියන මුවා සත්පුරුෂ නෑ. ඒ සාක කියන මුවා කිව්වා නෑ පැටියෙක් හම්බෙන්න හිටියට ඒක කමක් නෑ. දැන් තිගී වාරය ආවනේ. පැටියා ගැන කතා කරන්න එපා. තිගී වාරය ආවනම් තීම ඉදිරිපත් යන්න. තීපලයන් කිව්වා. ඊට පස්සේ අර මුවා අම්මා අඬ කරගන්න දෙයක් නැතුව අඬ නිග්‍රෝධ කියන මුව රජුරු ළඟට ගියා. ගිහිල්ලා අර අම්මා කියනවා අනේ හිමියනි මම සාක කියන මුවාගේ පිරිසේ ඉන්නේ. මට හෙට මරණ දඬුවම වාරය ඇවිල්ලා තියෙනවා. අනේ හිමියනි මං ආසයි. මගේ මේ මුව පැටියා බිහි කරලා මුව පැටියාගේ මූණ බලලා මැරෙන්න මං ආසයි. මට පුළුවන් නම් මාව එක දවසකට මාව නිදහස් කරන්න ඒ වෙනුවට වෙන මුවෙක් දාන්න පුළුවන් නම් කියලා. ඊට පස්සේ නිග්‍රෝධ මුරජුරු කියන අපගේ මහ බෝසතාණන් වහන්සේ. ඊට පස්සේ නිග්‍රෝධ මුරජුරුයි මුවම්මා දිහා බලන්නලා කියනවා නැගණිය ඔබ දුකටපත් වෙන්න එපා. නැගණිය ඔබ යන්න. අපි ඒකට වෙන මුවෙක්ව යොදවන්නම් කියලා. ඊට පස්සේ ඔන්නේ මුවම්මා ගියා. ඊට පස්සේ අපගේ මහ බෝසතාණන් වහන්සේ කල්පනා කළා අනේ මේ අම්මව මම මරණය නිදහස් කළා. ඒ මරණ බය මම වෙන කෙනෙකුට දුන්නොත් ඒක සත්පුරුෂ නෑ. ඒක මං වගේ කෙනෙකුට ගැලපෙන්නේ නෑ. තව කෙනෙක්ව මරණය නිදහස් කළා තව වෙන කෙනෙකුට මරණ බය දෙනවා කියන්නේ ඒක මහ දුකක්. ඉතින් මේ අම්මා වෙනුවෙන් එහෙනම් මං ඉදිරිපත් වෙනවා කියලා නිග්‍රෝධ මොරජුරු මොකද කරන්නේ පහුවදා අර නිල් පාට ඇස් තියෙන රාන්වන් පාට ශරීරයේ තියෙන රිදී පාට අන් දෙකක් තියෙන මේ නිග්‍රෝධ මොරජුරු පහුවදා කෙලීම ගිහිල්ලා අර රාජපුරුෂයා එන වෙලාවේ දංගෙඩියට ගිහිල්ලා බෙල්ල තියාගෙන හිටියා. එදා රජුරු ආවේ නැහැ. රාජපුරුෂයෙක් මුවෙක් මරාගෙන වරින් කියලා. ඒ රාජපුරුෂයා කඩු අරගෙන දුනීතල අරගෙන ඉදී රත්තරම් පාට රිදී පාට අන්තට්ටුව තියෙන නිල් පාට ඇස් දෙක තියෙන ලස්සන මෝ රජ්ජුරු දංගෙඩියට බෙල්ල තියාගෙන කිසි සද්දයක් නැතුව ඉන්නවා. දැකපු ගමන් අර රාජපුරුෂයා පුදුමයටපත් වුණා. මේක දැකලා පුදුමයටපත් වෙලා දූවගෙන ගිහලා කිව්වා රජතුමනි අద్භූත දෙයක් අද මේ සිද්ධ වෙලා තියෙනවා. කවදාකවත් නැතුව මේ නිග්‍රෝධ මෝ රජ්ජුරු ඇවිල්ලා දංගෙඩියට බෙල්ල තියලා කියලා. රජ්ජුරු හණික දුවගෙන ගියා. දුවන ගිහලා බැලුවා සත්‍යයි මේ කතාව. රජ්ජුරු ගිහලා කියනවා නිග්‍රෝධ මෝ රජුනි ඇයි ඔබ මේ දංගෙඩියට බෙල්ල තියලා? ඔබටත් සාකමුවටත් මං අබේ දාන්නේ දීලා තියෙන්නේ. ඔබට අබේ දාන්නේ දීලා තියෙන්නේ කිව්වා. ඊට පස්සේ නිග්‍රෝධ මෝ රජුරු ඇස්සැල්ලා කතා කළා. මහරජතුමනි මට අබේ දාන්නේ දීලා තියෙන බව හැබෑව. නමුත් මහරජතුමනි අද මරණ දඬුවම වාරේ ඇවිල්ලා තියෙන එක අම්මා කෙනෙකුට කිව්වා. අන්න බලන්න අපගේ බෝසතාණන් වහන්සේ මාතෘත්වය හඳුනගත්ත හැටි. අම්මා කෙනෙකුට ඇවිත් ඉන්නකෝ. ඒ අම්මා තමන්ගේ පැටියා බිහි කළා පැටියව බලලා තමයි මැරෙන්න කැමති. ඒ අම්මා තමන්ගේ පැටියගේ මූණ බලන්න ආසාවෙන් ඉන්නවා කිව්වා. ඉතින් ඒක කිව්වා ඒකලා මහරජතුමනි මට මං මේ මුව අම්මව නිදහස් කළා කිව්වා මරණ දඬුවමෙන්.
ඒ මුව අම්මව මරණ දඬුවම් නිදහස් කළා තව කෙනෙකුට මරණ බය දෙන්න මං වගේ කෙනෙකුට පුළුවන් කමක් නැහැ කිව්වා. ඒ නිසා රජතුමනි මං මේ මුව අම්මා වෙනුවෙන් ඉදිරිපත් වුණා. ඔබ වහන්සේ සැකයක් නැතුව මාව මරාගෙන මගේ මාස අනුභව කරන්න කිව්වා. රජුරුවන්ගේ ඇස් උඩ ගියා. රජුරුවන්ගේ ශරීරයේ ලොමු ඩැහැ ගැන්නුණා. පුදුමයටපත් වෙලා රජුරුව කියනවා මෝ රජුරුවනේ ඔබගේ මේ මෛත්‍රියේ දයානුකම්පාව පුදුම සහගතයි කිව්වා. කියන මෝ රජතුමනි ඔබ මරණයටපත් වෙන්න ඕනේ මං ඔබටත් ඒ මුව අම්මාටත් අබේ දාන්නේ දෙනවකෝ අද පටන්. ඊට පස්සේ නිග්‍රෝධ මෝ රජුරුව කියනවා රජතුමනි ඒ අම්මටත් මටත් අබේ දාන්න ලැබිච්ච එක හොඳයි. නමුත් මහරජතුමනි මරණ බය දැනෙන්නේ මටත් ඒ අම්මටත් විතරක් නෙමෙයි කිව්වා. මේ සියලුම මුවන්ට මරණ බය දැනෙනවා කිව්වා. ඒ නිසා දේවේනි මහරජතුමනි ඔබ වහන්සේගේ අනුකම්පාව කරුණාව මේ අනිකුත් මුවන්ටත් ලැබේවා කිව්වා. ඊට පස්සේ රජුරු සතුටටපත් වෙලා කියනවා මුව රජතුමනි ඔබගේ මේ කරුණාව මෛත්‍රිය පුදුම සහගතයි. මං අදපටම සියලුම මුවන්ට මං අභිදානෙ දෙනවා කිව්වා. ඊට පස්සේ මුව රජුරු කියනවා නිග්‍රෝධ මුව රජුරු රජතුමනි මටත් මගේ පිරිසටත් අභිදානෙ ලැබිච්ච එක බොහොම හොඳයි කියනවා. නමුත් රජතුමනි මරණ බය දැනෙන්නේ අපට විතරක් නෙමෙයි. ජීවිත ආසාව තියෙන්නේ අපට විතරක් නෙමෙයි. ජීවත් වෙන්න කැමති අපි විතරක් නෙමෙයි. මහරජතුමනි අනේ මේ කැලේ තව නොයෙක් සත්තු ඉන්නවා කිව්වා. මොනරු ඉන්නවා කිව්වා. ඔය වලි කුකුළු ඉන්නවා කිව්වා. තාරාවු ඉන්නවා කිව්වා. ගෝන්නු වගේ සිව්පා සත්තු ඉන්නවා කිව්වා. අනේ ඒ කවුරුත් මරණයට බයයි කිව්වා. ඒ නිසා ඔබ වහන්සේගේ කරුණාවත් මෛත්‍රියත් දයානුකම්පාවත් අනේ ඒ සියලු සතුන්ට ලැබේවා කිව්වා. ඊට පස්සේ පින්වත් දරුවනි ඒ බරණැස් රජුරුව පුදුමයටපත් වුණා. මේ මුව රජුරුවන්ගේ කරුණාව කෙරෙහි මෛත්‍රිය කෙරෙහි දයානුකම්පාව කෙරෙහි මෙවැනි උත්තම වූ කරුණාවක් මෛත්‍රියක් දයානුකම්පාවක් තියෙන සත්‍යෝ සිටිනවාද කියලා. ඇයි එවැනි කරුණාවක් මෛත්‍රියක් දයානුකම්පාවක් තියෙන කෙනෙක් ඒ වකට මිනිසුන් අතර හිටියෙත් නැහැ. ඊට පස්සේ රජුරුවන්ට ඒ ඉතේ ඇතිවෙච්ච සතුට පුදුමේ මවිතිරේ මුව රජුරුවන්ගේ මූණ ලං කරලා රජුරුව මූණ ඉම්බනි ග්‍රෝධ මුව රජුරුවන්ගේ මූණ ඉඹලා කියනවා මුව රජුරුවනේ ඔබ පුදුම රජ කෙනෙක් කිව්වා. ඔබට පුදුම කරුණාවක් මෛත්‍රියක් තියෙන්නේ. මං ඒ සියලු සතුන්ට අභිදානෙ දෙනවා කිව්වා. ඊට පස්සේ නිග්‍රෝධ මුව රජුරුව කියනවා මහරජතුමනි මරණ බය තියෙන තව සත්තු ඉන්නවා. අනේ මහරජතුමනි මේ වතුරේ ඉන්න සත්තු ඉන්නවා. මාළු ඉන්නවා. කැස්බෑවෝ ඉන්නවා. ඉබ්බෝ ඉන්නවා. නොයේ කුරුල්ලෝ ඉන්නවා. මේ වනාන්තරේ නොයෙක් සත්තු ඉන්නේ. සියලු සත්වයන්ට මරණ බය තියෙනවා. ඒ හැම සතෙක්ම මරණ බයෙන් ඉන්නේ කිව්වා. ඒ නිසා අනේ මහරජතුමනි ඔබ වහන්සේගේ කරුණාවත් දයාවත් අනුකම්පාවත් මෛත්‍රියත් මේ සියලු සතුන් කෙරෙහි ලැබේවා කිව්වා. ඒ වෙලාවේ පින්වත් දරුවනි ඒ රජ්ජුරුව මවිතයටපත් වෙලා පුදුමයටපත් වෙලා රජ්ජුරුවන්ගේ ඇස් වලින් කඳුළු කඩා හැලෙන්න ගත්තා. බලන්න මේ ත්‍රිසංගත සත්වයේ දයානුකම්පාව විස්මයජනකයි. කඳුළු කඩා හැල්ලා කියනවා අනේ මෝ රජ්ජුරුවනේ ආශ්චර්යයි අද්භූතයි මට මේක අදාහ ගන්න බෑ කිව්වා. ත්‍රිසංගත සතෙක් වෙච්ච ඔබ වහන්සේ තුල මේ සත් වර්ගයක් කෙරෙහි තියෙන කරුණාව මෛත්‍රිය මේක මිනිසුන් අතර නෑ කිව්වා. රජ්ජුරුව අඬා කිව්වා මෝ රජ්ජුරුවනේ ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ පිරිසට මේ සියලු සත්ව වර්ගයාට මම දෙනවා කිව්වා අබේදානේ. අනේ මෝ රජ්ජුරුවනේ මට අනුශාසනා කරන්න කිව්වා. මට ධර්මයේ කියා දෙන්න කිව්වා. බලන්න මේ බරණැස් රජ්ජුරුව අපගේ මහබෝසතාණන් වහන්සේ ත්‍රිසංගත සත්වයක සිටිද්දී මේ අනුශාසනා ලබන්නේ. මට අනුශාසනා කරන්න කිව්වා. ඒ වෙලාවේ නිග්‍රෝධ මෝ රජුරු කියන මහරජතුමනි එහෙවනම් ඔබ රටවැසියාට නිගම ජනපද වාසීන්ට මැති ඇමතිවරුන්ට රාජපුරුෂයන්ට මේ සියලුම මනුස්ස වර්ගයාට කරුණාව දන් දෙන්න කිව්වා. මෛත්‍රිය දන් දෙන්න කිව්වා. දයානුකම්පාව දන් දෙන්න කිව්වා. සියලු සිව්පාසතුන්ට කරුණා මෛත්‍රිය දන් දෙන්න කිව්වා. මේම දන් දීලා ඔබ වහන්සේ ධාර්මිකව මේ රාජ්‍ය පාලනය කරන්න කිව්වා. සියලු සත්‍යයන්ට මෛත්‍රිය දන් දෙන්න කිව්වා.
ඔබ වහන්සේ මේ සියලු සත්වයන්ට, මේ මනුස්ස වර්ගයාට, නිගම ජනපද වාසීන්ට, රට වැසියාට, මැති ඇමතිවරුන්ට, රාජ පුරුෂයන්ට, ඒ වගේම සියලු සත්වයන්ට මේ මෛත්‍රිය දන් දීලා ඔබ වහන්සේ රජකම් කරොත් ඔබ වහන්සේ මරණින් මත්තේ දෙව්ලෝ යනවා කිව්වා. ඊට පස්සේ පින්වත් දරුවනි, ඒ රජ්ජුරුව පුදුමයටපත් වෙලා ඒ නිග්‍රෝධ මෝ රජ්ජුරුවන්ගේ අනුශාසනාවේ පිහිටියා. පිළිලා සියලු රටවැසියාට යහපත සැලසුවා. සියලු සත්ව වර්ගයාට මෙසිත පැතුරුවා. සියලු සත්වයාට අභේදානිය දුන්නා. ඒකල ඒ රජුරුව මොකද කළේ? කෙලියම ගිහිල්ලා රාජකීය උද්‍යානයට ගිහිල්ලා ඒ රාජකීය උද්‍යානයේ මෝ කොටු කරලා තිබ්බ දොරටු විවෘත කළා. අර මෝ රෑන ඔක්කොම සන්තෝෂෙන් ඔක්කොම සතුටින් ඉපිරිලා මෝ රෑන කැලේට ගියා. ඊට පස්සේ හරි ලස්සන දෙයක් සිද්ධ වුණා. අර මෝ අම්මා ලස්සන මුව පැටියෙක් වැදුවා. ඒ මුව පැටිය වැදුවට පස්සේ ඒ චූටි කාලේ ඉතිගේ මුව පැටියා සෙල්ලම් කරන වයස ආවට පස්සේ ඒ සෙල්ලමෙන් හැමෝම ළඟට යනවා. සෙල්ලම් කර කර ඊට පස්සේ අර සාක කියන මුවා ළඟටත් යනවා. සාක කියන මුවා ළඟට ගියන් පස්සේ අර අම්මා කතා කරන පුතේ මෙහෙ එන්න. පුතේ මෙහෙ එන්න. කියන පුතේ ඔයා සාක කියන මුවා ළඟට යන්න එපා පුතේ. ඔයා යනවනම් නිග්‍රෝධ මෝ රජුරු ළඟට යන්න. පුතේ ඔය සාක කියන මුවා සත්පුරුෂ නෑ කිව්වා. අසත්පුරුෂය කිව්වා. අන්න බලන්න මේ මුවා අම්මා හඳුනගත්ත හැටි ඒක. අසත්පුරුෂය කිව්වා. අනේ පුතේ ඔයා යනවනම් යන්න නිග්‍රෝධ මෝ රජුරු ළඟට. පුතේ නිග්‍රෝධ මෝ රජුරු නිසා කවදාද අපි ජීවත් වෙන්නේ. පුතේ නිග්‍රෝධ මෝ රජුරු ළඟට ගිහිල්ලා ඔයා මැරුණත් කමක් නෑ පුතේ. ඒ නිග්‍රෝධ මෝ රජුරු ඒ තරම් දයානුකම්පාවෙන් යුක්තයි, මෛත්‍රියෙන් යුක්තයි. පුතේ සාක මුවා ළඟට ගිහිල්ලා ජීවත් වුණත් වැඩ නෑ මලා වගේ කිව්වා. එතකොට බලන්න පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට ඉද්දී තිරිසන් ලෝකයේ තිරිසන් සතුන් අතර ඉපදිලා මාතෘත්වයේ හඳුනාගත්ත හැටි හරි පුදුමයි. ඒ කියන්නේ ඒ උන්වහන්සේ තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කළානේ මාතෘත්වය වෙනුවෙන්. එතකොට උන්වහන්සේ තුල තිබිච්ච දයානුකම්පාව ජීවිත පරිත්‍යාගයෙන් කරන්නේ ඒක. උන්වහන්සේ තුල තිබිච්ච කරුණාව, වනුන්ගේ දුකේදී හදවතේ ගලන කරුණාව ජීවිත පරිත්‍යාගයක් කළානේ. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ බුදු කෙනෙකුගේ ජීවිතේ තියෙන කරුණා මෛත්‍රිය කොහොමද කියලා. මට මේකයි මේ ජාතකය අහපම හිතා ගන්න බෑ මේ අපගේ බෝසතාණන් වහන්සේ දිනු කරපු මනුස්ස ගුණ ධර්මකට. බුදුරජාණන් වහන්සේ එක තැනක වදාලා සාරිපුත්තේ තථාරිපුත්තේ මම මේ දුෂ්කර ක්‍රියා කරන සමේ සාරිපුත්තේ මම මේ අමා නිවන හොයාගෙන යන සමේ සාරිපුත්තේ මේ ඇඟිලි අගින් රූරා වැටෙන දිය බින්දුවකින් සුද්ධ ජීවියා කරී පවා තථාගතයන් වහන්සේගේ මෛත්‍රිය පිහිටලා තිබ්බා කියලා. විස්මයජනකයි. ආන් ඒ නිසායි දරුවනි අපි අපගේ සහස්තුරුන් වහන්සේ සරණ යා යුත්තේ. අපගේ සාතුරුන් වහන්සේ හැටියට මේ මහා භද්‍ර කල්පේ සිව්වෙනුව පහළ වී වදාළේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෝරාගත යුත්තේ ඒ නිසයි. එතකොට බලන්න දැන් අපි දන්නවා දැන් තරුණ දරුවෝ ඉන්නවා මව් ගුණයක් හඳුන ගන්න දන්නේ නැහැ. පිය ගුණයක් හඳුන ගන්න දන්නේ නැහැ. එතකොට සමහර දරුවෝ ඉන්නවා තමන්ගේ අම්මට අම්මා කියලා කතා කරන්නේ නැහැ නේ. තමන්ගේ අම්මට කතා කරන්නේ ඔයා මෙයා කියලානේ. සමහර දරුවෝ ඉන්නවා අම්මට අවවාදයක් කරන්න බෑ. අම්මා අවවාදයක් කරොත් ඔයා පැත්තකටලා ඉන්න. ඔයා මොනවද දන්නේ? ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න මම මගේ පාඩුවේ ඉන්නා. මට උගන්වන්න දෙන්න එපා කියලා සමහර දරුවෝ කතා කරනවානේ. දැන් අපි මේ තරුණ දරුවන්ට කොච්චරවත් දහම් වැඩසටහන් කරනවානේ. සමහර දහම් වැඩසටහන් වලට ගිහිල්ලා ආපන් පස්සේ දරුවෝනි කියන්න බලන්න අද අම්මට වැඳලා ආපන් අත උස්සන්න කිව්වම එක ළමෙක් නැහැ. සමහර වැඩසටහන් වල අම්මට වැඳිල්ල නැහැ. එතකොට තාත්තට වැඳිල්ල නැහැ. එතකොට සහෝදරයා හඳුනන්නේ නැහැ. එතකොට මේක ගුණධර්ම පිළිබඳ විශාල පරිහානියක් මේක. ඒ නිසා පින්වත්නි පින්වත් දරුවනි හොඳට තමන්ගේ ජීවිතයේ මේ ශාස්ත්‍රුන් වහන්සේගේ උදාර මනුස්සත්වයේ පිහිට පිළිසරණ කරගන්න අපේ ජීවිතේට. දැන් අපි ගත්තොත් අපිට තේරෙනවා තරුණ දරුවන්ගේ ඉවසීම හරිය අඩුයි. පුංචි වචනයක් ඉතින් මේ තරුණ දරුවෝ කිපෙනවා. පුංචි වචනයක් ඉවස ගන්න බෑ. බලන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ ශ්‍රාවකයාට ඉවසීම කොයිතරම් දියුණු කරන්න කිව්වද කියන්නේ. ඒ ඉවසීම වෙන කිසිම ආගමක උගන්වන්නේ නැහැ දරුවනි. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔබට අනුන්ගෙන් අහන්න ලැබෙන වචන එක එක විදිහ අහන්න ලැබෙන්න පුළුවන් කිව්වා.
ඒ කියන්නේ සත්‍ය වචනේත් අහන්න ලැබෙන්න පුළුවන් කිව්වා, අසත්‍ය වචනේත් අහන්න ලැබෙන්න පුළුවන් කිව්වා. ඊළඟට ඔබට අහන්න ලැබෙන්න පුළුවන් කිව්වා පරුස වචනේත් අහන්න ලැබෙන්න පුළුවන් කිව්වා, මෘදු වචනේත් අහන්න ලැබෙන්න පුළුවන් කිව්වා. තරහසිතින් කියන වචනේත් අහන්න ලැබෙන්න පුළුවන් කිව්වා, මෙසිතින් කියන වචනේත් අහන්න ලැබෙන්න පුළුවන් කිව්වා. ඊළඟට තමාට යහපත පිණිස තියෙන වචනේත් අහන්න ලැබෙන්න පුළුවන් කිව්වා, තමාට අයහපත වචනේත් අහන්න ලැබෙන්න පුළුවන් කිව්වා. ඒ කියන්නේ තමාට ආද්‍ය අයහපත ඇති කරලා දෙන සත්‍ය වචනේත් අහන්න ලැබෙන්න පුළුවන් කිව්වා, අසත්‍ය වචනේත් අහන්න ලැබෙන්න පුළුවන් කිව්වා. ඉතින් ඔය වචන වලින් එහාට අපිට පින්වත්නි අහන්න දෙයක් නැහැ. එක්කෝ අපි අහන වචනේ සත්‍ය, එක්කෝ අසත්‍ය. එක්කෝ පරුස වචනේ, එක්කෝ මෘදු වචනේ. එක්කෝ මෛත්‍රියෙන් කියන වචනේ, එක්කෝ ද්වේෂයෙන් කියන වචනේ. එක්කෝ යහපත ඇති කරන වචනේ, එක්කෝ අයහපත ඇති කරන වචනේ. මේ ලෝකේ සෑම වචනයක්ම අපි විග්‍රහ කරන ගියොත් ඔය ගොඩවල් හතරට එන්නේ. බලන්න ඒතර බුදුරයන් වහන්සේට මේ වචනේ පිළිබඳ තියෙන අවබෝධය. බුදුරයන් වහන්සේ වදාලා මහණෙනි, ඔය මොන විදිහේ වචනයක් ඔබට අහන්න ලැබුණත් ඔබේ හිත අවුස්ස ගන්න එපා. මහණෙනි, මොන විදිහේ වචනයක් අහන්න ලැබුණත් ඔබේ මෙසිතට මෙසිත විනාශ කර ගන්න එපා කිව්වා. ඒ සෑම වචනයකදීම ඔබ ඉවසීම ඇති කර ගන්න කිව්වා. බුදුරජාණන් වහන්සේගේ ඉවසීම අපට හරිය පුදුමයි. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔබ මේ ධර්මයේ පුරුදු කරද්දී දරුණු හොරු ඉන්නවා කිව්වා. මනුස්ස ඝාතන කරන හොරු ඉන්නවා කිව්වා. නපුරු මිනිස්සු ඉන්නවා කිව්වා. ඒ දරුණු හොරු නපුරු මිනිස්සු ඇවිල්ලා මේ දෙපැත්තේ මිට තියෙන කීයතකින් ඔබ දෙකට කැපුවොත් එහෙම දෙපැත්තේ මිට තියෙන කීයත කියන්නේ මේ දිග කීයත තියෙනවා දෙපැත්තේ මිට තියෙන ඉස්සර ලී කොටන් කඳන් ඉරන්නේ ඒකේ. ඔබ මහණෙනි දෙපැත්තේ මිට තියෙන කීයතකින් කැපුවොත් තරහසිත විතරක් ඇති කර ගන්න එපා කිව්වා. මහණෙනි එතනදී ඔබ තරහසිත ඇති කරගත්තොත් ඔබට ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාව සිහි කරන්න බෑ කිව්වා. මේ තරම් විස්මයජනක විදිහට ඉවසීම ගැන කතා කරපු වෙන ශාස්ත්‍රුවෙක් ඉන්නවත් බලන්න. වෙන කිසිම ශාස්ත්‍රුවෙක් නැහැ පින්වත් දරුවනි. ඉතින් ඒ නිසා අපේ ජීවිතේට බුදුරයන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ කරගෙන මේ manussත්වය දිනු කර ගන්න ඕන. එතකොට දැන් අපි manussත්වය කියලා කතාබස් කරේ මොකද්ද? මෛත්‍රිය. ඊළඟට ඉවසීම. ඊළඟට දයානුකම්පාව. ඊළඟට අනුන්ගේ දුකේදී අපේ හිත කරුණාවෙන් බර කර ගැනීම. ඒ කියන්නේ අපේ හිතේ ඇති වුණා කරුණාවෙන් හිත බරිත වෙන ගතිය. ආන් ඒක manussත්වය. ඊළඟට පින්වත්නි අපේ ජීවිතේ අපිට පුළුවන් නම් මේ ආසාව ඔස්සේ උමුතු වෙලා වගේ දුවන්නේ නැතුව අපිට ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් අපේ ජීවිතේ යටලුවම දහමේදී අපිට කලබල වෙන්නේ නැතුව මධ්‍යස්ථව දරා ගන්න පුළුවන් නම් මේ සෑම එකක්ම අපේ ජීවිතේ manussත්වය දිනු කරන දෙයක්. ඒ සෑම එකක්ම අපේ ජීවිතේ සත්පුරුෂ බවක්. ඒ තුල තමයි දරුවනි පින්වත්නි අපේ සාර්ථකත්වයේ තියෙන්නේ. එතකොට බලන්න සාර්ථකත්වයක් උදෙසා අපට මාර්ගෝපදේශනේ සපේන අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ සෑම දෙයක් ගැනම අපට දේශනා කළා තිබෙනවා. ඉතින් ඒ නිසා හොඳට මේ ශාස්ත්‍රූත්වය අපි සරණ යන්න ඕන. උන්වහන්සේගේ ඉවසීම ගැන මම අර කියවෙව්වා කාන්තිවාදී ජාතකේ ඒ කලාබුකාසි කියන රජුරු කිපිලා ශාන්තිවාදී තාපසතුමාට ඒ දීපු වද කලාබුකාසි රජුරු කියනවා ශාන්තිවාදී තාපසයා කෙරෙහි කිපිලා ඒ ශ්‍රමණේ උඹ මොන වගේ ධර්මයක් කෙනෙක්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා රජතුමනි මං ඉවසීම ගැනයි ධර්මයේ කියන්නේ කිව්වා. ඊට පස්සේ කිව්වා මොකද්ද ඉවසීම? ඒ ඉවසීම තමයි මහරහතුමනි අනුන්ගේ වද බන්ධන, අනුන් බැනුම්, නිന്ദා අපාස, ඊළඟට දඬු මුගුරු වලින් පහර දීම, අවියාවුදෙන් පහර දීමේදී හිත කලබල කරගන්න නැතුව හිතේ ඉවසීම තබාගෙන ඒ ඉවසීම නසා ගන්න නැතුව හොඳ ඉවසීමෙන් ඉවසීමයි කිව්වා. ඒ කියන්නේ හොඳ ඉවසීමකින් යුතු මූණ දීමයි කිව්වා මේකට. ඊට පස්සේ රජුරෝ කිපිලා කිව්වා ආහරි මම ඒක බලා ගන්නම් කියලා ඉවලේම චෝරඝාතකයක් ඇදෙව්වා. එන්න කියපන් චෝරඝාතකයට කියලා. ඒ චෝරඝාතකයා කිටේරියක් අරගෙන කටු කසේ අරගෙන රතු පාට වස්ත්‍රය ඇඳගෙන ආවා. දෙවියනි මොකද්ද මගෙන් කරන්න ඕනේ කිව්වා. මේ හොර තක්කඩි තාපසයෙක්ව මෙතන ඉන්නේ. මේ හොර තක්කඩි තාපසයාට ගහපන් කිව්වා කසපාරවල් 2000ක්. කසපාරවල් 2000ක්. කසපාරවල් 2000ක් ගහන්න කිව්වා. ඊට පස්සේ මොකුත් නැහැ පැනපු ගමන් අර චෝරඝාතකයා තාපසින්නාංශගේ ජටාවෙන් ඇදලා බිම පෙරළුවා හතර කසපාරවල් ගැහුවා. ඒ ගහපු කසපාරවල වලට අපගේ මහ බෝතන ශාරීරිය පුපුරලා ගියා. පුපුරලා ගියා. කීතු වුණා. ඊට පස්සේ රජු ඇහුවා දැන් ලී වැක්කිරනවා ශරීරයෙන්. රජු ඇහුවා දැන් කියපන් තාපසේ දැන් ඔබ කියන ධර්මය මොකද්ද කියලා ඇහුවා.
එතකොටත් අපගේ මහ බෝතන් වහන්සේ ශාන්තව කිව්වා රජතුමනි මං තාමත් අර ඉවසීම ගැන බණ කියන තවුසා කිව්වා. ඊට පස්සේ රජුරු කුපිත වෙලා කිව්වා චෝරගාතක අධ්‍යය බැලුවා දෙවියනි මොකද්ද කිරින්න ඕන කියලා ඇහුවා. කපාපන් කිව්වා මේකගේ අත් දෙක. බලාගෙන ඉද්දි අත් දෙක කැපුවා. ඊට පස්සේ අයි බලන් ඉන්නේ කපාපේ කකුල් දෙකත් කිව්වා. කකුල් දෙක කැපුවා. දැන් අත් දෙකත් නැති කකුල් දෙකත් නැති ශරීර කොටේ තියෙනවා. ඊට පස්සේ එහෙම කපපුවාන් පස්සේ නිකන් අර සායම් පුරපු රතු පාට සායමෙන් පිරිච්ච කලගෙඩියක් හිල්ලුණා වගේ ගොජු ගොජු කාලා ලේ කරන්න ගත්තා කියනවා. එතකොට පින්වත් දරුවනි අර කලාබුකාසි රජුරව දැන් කියාපන් තාපසය දැන් ඔබ මොන බණක්ද කියන්නේ කියලා ඇහුවා. කිව්වා දේවීනි රජතුමනි ඔබ වහන්සේ හිතන්නේ මගේ මේ කපාවු අත්පාවල් මගේ ඉවසීම තියෙනවා කියලා හිතනවා නම් ඒක වැරදීමක් කිව්වා. මගේ මේ ශාරීරික හීතු කීතු වෙන්න පුපුරපු හැමේ ඇතුලේ ඉවසීම තියෙනවා කියලා හිතුණා නම් වැරදි කිව්වා. මගේ ඉවසීම තියෙන්නේ ගැඹුරු තැනක කිව්වා මේ ශාරීරියේ. මගේ ඉවසීම හදවත ඇතුලේ සාන්තව පිහිටලා තියෙනවා කිව්වා. බලන්න ආශ්චර්යවත් ඉවසීමක්, අద్භූත ඉවසීමක්, විස්මයජනක එකක් ඒක. ඊට පස්සේ රජුරෝ කිපිලා මොකද කරේ? රජුරෝ කිපිලා කිව්වා ඒ තාපසේ තෝගේ ඔය මනස්ගත ඉවසීම තියාගනින් තෝ කියලා එහෙම පපුවට පයින් ගහලා රජුරෝ උඩඟු ලීලාවෙන් ගියා. ඊට පස්සේ රජුරෝ උඩඟුකමෙන් යද්දී අපගේ මහ බෝසතාණන් වහන්සේගේ ඉවසීම පින්වත්නි මහා පොළොවට දරාගෙන හිටියා කියන්නේ පුදුමයි ඒක. ඊට පස්සේ එහෙම ඉවසගෙන හිටපු මහා පොළොවට අවසානයේ දරා ගන්න බැරුව ගියා ඒක. ඒ රජුරෝ තාපසින් වහන්සේගේ දර්ශන පතින් ඉක්මලා ඒ උද්‍යානයේ දොරටුවෙන් එළියට යද්දිම මහා පොළොව දෙබෑ වෙලා නිරී ගියා. බලන්න එතකොට බෝසතාණන් වහන්සේගේ ඉවසීම අපිට දැන් සාස්තුන් වහන්සේගේ ඉවසීම ගැන කතා කරන්න වචන තියෙනවද එහෙමනම්? දැන් අද දරුවෙකුට අම්ම කෙනෙක් වචනයක් කිව්වම ඉවස ගන්න බෑනේ. අද දරුවෙකුට ගුරුවරයෙක් අවවාදයක් කරාම ඉවස ගන්න බෑනේ. අද අම්මා කෙනෙක් කරින් තාත්තා කෙනෙක් කරින් දරුවෙකුට පහරක් ගහම ඉවස ගන්න බෑනේ. අම්මා එක වචනයක් කිව්වා දරුවා වචන 10ක් කියලා ඉවරයි. ඉතින් ඒ නිසා පින්වත් දරුවනි අපේ ජීවිතේ මේ manussත්වයේ හොඳට හඳුනා ගන්න. අපේ ජීවිතයේ ධර්මයේ කියන්නේ මොකක්ද කියලා හොඳට හඳුනා ගන්න. ඒ සඳහා අපට පරිපූර්ණ සාස්ත්‍රුත්වය මේ ලැබිලා තියෙනවා. මේක දුර්ලභ එකක් අපි මනුස්ස ජීවිතේ ලැබුවා. මොකද මේ තරම් manussත්වයේ ඉහළට ගෙනියපු මේ තරම්ම manussත්වයේ ඉහළට ගෙනියීම සඳහා අනුශාසනා කළ මාර්ගයේ පෙන්වා දුන්න වෙන කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් ලෝකේ නැහැ. ඉතින් ඒ නිසා පින්වත් දරුවනි හොඳට බුදුරජාණන් වහන්සේ ගැන මේ ඉගෙන ගන්න. මේ බුදුරජාණන් වහන්සේ ගැන අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා තුලින්මයි. එතකොට මේ දේශනා කියවද්දී අපිට තේරෙනවා අසාමාන්‍ය ශාස්ත්‍රුත්වය. ඒ වගේම අద్භූත නායකත්වයක්. ඊළඟට මේ ලෝකයේ විස්මයජනක මඟ පෙන්වීම මේ බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රුත්වය තුල තියෙන්නේ. ඉතින් ඒ නිසා හොඳට අපි මේ බුද්ධ වචනේ ඉගෙන ගන්න ඕන. බුද්ධ වචනේ ඉගෙන ගද්දී අපිට තේරෙනවා ඒකාන්තයෙන් අපගේ භාග්‍යවත් තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු රාග දේශ මොහ ප්‍රාණය කළ සේක කියන කාරණේ තමයි අපිට මේ දේශනා තුලින් ඉස්මතු වෙන්නේ. උන්වහන්සේ මේ ලෝකේ සියලු ලෝකේ අවබෝධ කරලා අපිට මේ ධර්මය කියා දෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේම වදාලා අභිඤ්ඤයහං වූ භික්ඛවේ ධම්මං දේශේමි නොවන විඥාය. මහණෙනි තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරලා කියනවා. සනිදානහං වූ භික්ඛවේ ධම්මං දේශේමි නෝ අනිදානහං. මහණෙනි තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ කරුණු සහිතව කියනවා. කරුණු රහිතව නෙමෙයි. සප්පාටිහාරියහං වූ භික්ඛවේ ධම්මං දේශේමි නෝ අප්පාටිහාරියහං. මහණෙනි තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ ප්‍රාතිහාර්ය සහිතව කියනවා. ප්‍රාතිහාර්ය රහිතව නෙමෙයි කියලා. ඉතින් එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ විදිහට තථාගතයන් වහන්සේ එහෙම ධර්මයේ දේශනා කරද්දී ශ්‍රාවකෙක් හැටියට ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාව සිදු කර පුරුදු කරන්න ඒ අනුශාසනාව සිදු කරන්න සුදුසුයි කියනවා. ඒ අනුශාසනාවను පිළිපදින්න සුදුසුයි කියනවා. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාව පිළිපැදීමේ මහන්නේ ඒකාන්තයෙන් යහපත සිද්ධ වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාට මහණෙනි මේ අකුසල් ප්‍රහාණය කරන්න කිව්වා.
ඊර්ෂ්‍යාව ප්‍රහාණය කරන්න කිව්වා. එකට එක කිරීම ප්‍රහාණය කරන්න කිව්වා. ඊළඟට මෛත්‍රිය දියුණු කරන්න කිව්වා. කරුණාව දියුණු කරන්න කිව්වා. ඉවසීම දියුණු කරන්න කිව්වා. එතකොට උන්වහන්සේ ප්‍රහාණය කරන්න යුතු අකුසල් පෙන්වා දුන්නා. දියුණු කළ යුතු කුසල් පෙන්වා දුන්නා. මහණෙනි මේ අකුසල් ප්‍රහාණය නොකර මේ අකුසල් තමන් ළඟ තියාගෙන ඔබට සැපයක් ලබන්න පුළුවන් නම් මහණෙනි තථාගතයන් වහන්සේ මේ අකුසල් ප්‍රහාණය කිරීම ගැන වදාරන්නේ නැහැ කියනවා. මහණෙනි කුසල් දියුණු නොකළ කුසල් දියුණු නොකර මේ ජීවිතේ දුක් දුරු කරන්න පුළුවන් නම් සැපේ ළඟා කරගන්න පුළුවන් නම් මහන්නේ මේ කුසල් වඩන්න කියලා මං කියන්නේ නැහැ කියනවා. මහන්නේ මේ කුසල් වඩපුවාම දුක පිණිස පවතින්නේ නැහැ කියනවා. අයහපත පිණිස පවතින්නේ නැහැ කියනවා. ඒ නිසා කියනවා මේ කුසල් වැඩි වීම ගැන කියන්නේ. මහන්නේ අකුසල් ප්‍රහාණය කළාම දුක පිණිස පවතින්නේ නැහැ කියනවා. නොසැප පිණිස පවතින්නේ නැහැ කියනවා. මහන්නේ ඒකාන්තයෙන් අකුසල් ප්‍රහාණය කිරීම සැපේ පිණිසයි කියන පවතින්නේ. ඒ නිසායි කියනවා අකුසල් ප්‍රහාණය කරන්න කියලා කියන්නේ. ඉතින් මේ නිසා පින්වත් දරුවනි අපේ ජීවිතයේ සාර්ථකත්වයේ කියන එක මේ කතාබස් කරපු manussත්වයට එක ගියොත් අපි දෙලොවක් ජය ගන්නවා. එකක් තමයි මෙලොව අපි ජය ගන්නවා. ඊළඟට පරලොව ජය ගන්නවා. ඊළඟට අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරලා සියලු දුකින් නිදහස් වීමේ දුර්ලභ භාග්‍යයට අපිට මඟ පෑදෙනවා මේ ධර්මයේ තුල. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රධාන ඉලක්කය සියලු දුකින් නිදහස් වීම. ඉතින් ඒ සඳහා තමයි අපි මේ සාතුරුත්වයේ තෝරගන්න ඕනේ. මොකද දරුවනි අපි manussත්වය ගැන කතාබස් කරද්දී සත්පුරුෂ බව ගැන කතාබස් කරද්දී අපිට ඒකට manussත්වයේ දියුණු කරපු මඟ වෙන්නීමක් නැත්තම් manussත්වයේ දියුණු කරපු නායකත්වයේ නැත්තම් ඒ සාතුරුත්වයේ නැත්තම් අපිට ඒ සඳහා නිවැරදිව ගමන් කරන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා තමයි බුදු කෙනෙක් ඊටාම කලාතුරකින් ලෝකේ පහළ වුණාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ අපේ සරණ යා යුත්තේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට පිළිසරණ කරගත යුත්තේ. ඒ බුදුරයන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය අනුගමනය කළ යුත්තේ. ඒ තුලින් අපට අපේ ජීවිතයේ සියලුම යහපත සියලු අර්ථය සපුරා ගන්න පුළුවන්. ඉතින් මේ නිසා මම මේ තරුණ දරුවන්ට කියන්න කැමති අපි දන්නවා තරුණ දරුවන් තුල හැම දිනාගේම ජීවිතයේ සාර්ථකත්වයේ පිළිබඳ බලාපොරොත්තුවක් තියෙනවා. ඒක තියෙන්න ඕන. එතකොට මේ සාර්ථකත්වයේ ඔබ ඉගෙනීමෙන් විතරක් ගන්න යන්න එපා. උගත්කම තුල දරුවනි හැම වෙලෙම සාර්ථකත්වය තියෙනවා කියලා අපිට කියන්න බෑ. නමුත් අපි සාර්ථකත්වය කරා ගෙනියන උගත්කමක් තියෙනවා. ඒ තමයි බුදුරයන් වහන්සේගේ ධර්මය ඉගෙන ගැනීම. ඉතින් ඒ නිසා දරුවනි පින්වත්නි මේ ජීවිතයේ සාර්ථකත්වයේ කරා ගෙනියද්දී අපේ ජීවිතයට සීලය කියන්නේ අපට උවමනා කරන එක. ඊළඟට අපේ ජීවිතයේ සාර්ථකත්වයේ කරා ගෙනියද්දී අපට බුදුරජාණන් වහන්සේ කිරී පැහැදීම කියන්නේ අපට උවමනා කරන එක. ඊළඟට අපේ ජීවිතයේදී සාර්ථකත්වයේ කරා ගෙනියද්දී අපට හීරියොතප් දෙක උවමනා කරන එක. ඊළඟට අපේ ජීවිතේට අපි හොඳට මව් ගුණය හඳුන ගන්න ඕන. ඊළඟට පියවරුන්ගේ ගුණය හඳුන ගන්න ඕන. ගුරුවරුන්ගේ ගුණය හඳුන ගන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා මහණෙනි මේ ලෝකේ 4 දෙනෙක් කෙරෙහි යම් කිසි විදියකින් වරදවා පිළිපැන්නොත් ඒ කාන්තේ තමන්ගේ ගුණ නැසිනවා කියනවා. තමන්ගේ ජීවිතේ විශාල පව් රැස් වෙනවා කියනවා. ගුණ නසාගෙන පව් රැස් කරගෙන නුවණැත්තන්ගේ ගරහාවට ලක් වෙලා දුගති යන්න සිද්ධ වෙනවා කියනවා. ඒ තමයි අම්මා කෙරෙහි වරදවා පිළිපැදීම. ඊළඟට තාත්තා කෙරෙහි වරදවා පිළිපැදීම. තථාගතයන් වහන්සේ කෙරෙහි වරදවා පිළිපැදීම. තථාගත ශ්‍රාවකයා කෙරෙහි වරදවා පිළිපැදීම. ඒ නිසා මෙන්න මේ කාරණා හතරෙන් අපි පරිස්සම් වෙන්න ඕන. මේ තථාගතයන් වහන්සේ කෙරෙහි, තථාගත ශ්‍රාවකයා කෙරෙහි, අම්මා කෙරෙහි, තාත්තා කෙරෙහි වරදවා පිළිපැද්දොත් එයාගේ ජීවිතේ සියලු ගුණ නැසෙන්න ගන්නවා. ඊට පස්සේ එයා නුවණැත්තන්ගේ ගරහාවට ලක් වෙනවා. මරණින් මත්තේ නිරේ යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා දරුවනේ හොඳට තථාගතයන් වහන්සේගේ ගුණ හඳුනාගෙන සරණ යාම තමයි අපිට මේ ජීවිතයේ සාර්ථකත්වයේ පිණිස උමනා කරන ප්‍රධානම සාධකයේ බවට පත් වෙන්නේ. ඊළඟට ඒ ධර්මයේ සරණ යාම, ශ්‍රාවක සංඝ රත්නයේ සරණ යාම, මෞපිය ගුණ හඳුනා ගැනීම, ගුරුවරුන් හඳුනා ගැනීම. ඒ තුල තමයි අපිට මේ ජීවිතයේ සියලු යහපත උදා කර ගන්න ලැබෙන්නේ. ඉතින් ඒ සඳහා අපි ඔබ සෑම සියලු දෙනාට ඒ සඳහා ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේගේ උතුම් පිහිට පිළිසරණ සලසාගෙන ධර්මයේ ශ්‍රාවක සංඝ රත්නයේ පිළිසරණ සලසාගෙන manussත්වයේ දිනු කළ සත්පුරුෂ භවෙන් ඔප්නැමුණු උදාාර සාර්ථකත්වයේ කරා යන්න සියලු දෙනාට දුර්ලභ භාග්‍ය උදා වේවා කියලා සියලු දෙනාට ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ගුණධර්ම පෙරහෙන යුගයක
ඒ විදිහට රැල්ලට යන්නේ නැතිව ජීවිත වරදින් මුදවගෙන සත්පුරුෂයන් බවට පත් වෙන්න යහපත් ගුණධර්මයන් ජීවිතයට එකතු කරගන්න පින්වත් ස්වාමින් වහන්සේ කියලා දීපු කාරණාවන් අපිට බොහොම වටිනවා. ඉතින් අපි උත්සාහ කරන්නට ඕනේ ඒ උතුම් ධර්මයන් මත පිහිටලා කටයුතු කරන්න. අද දවසේ අපි මේ විදිහට යෝන් දහම් වැඩසටහනේ පළමු භාගය තමයි මේ විදිහට අපි නිමා කරන්න ධර්ම දේශනා කොටස. ඉන් අනතුරු අපි ඔබත් එක්ක එකතු වෙනවා ධර්ම සාකච්ඡාවත් එක්ක. පින්වත් ඔබට පුළුවන්කම තිබෙනවා ඉතින් ධර්ම සාකච්ඡාවට ප්‍රශ්න යොමු කරන්නත්. ඉතින් මේ කොහොමද කියලා ඔබ දන්නවා. ශ්‍රද්ධා රූපවාහිනී Facebook page එකට ගිහිල්ලා ඔබට කරන්න තියෙන්නේ Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබට තියෙන ප්‍රශ්න සටහන් කරන්න. ඉතින් මේ ප්‍රශ්න අපි විනත් ස්වාමින් වහන්සේට යොමු කරන්න සූදානම් සුපුරුදු විදිහටම. ඉතින් අපි ආරාධනා කරනවා රැඳලා ඉන්න ශ්‍රද්ධා රූපවාහිනියත් එක්ක අද දවසේ යෝන් දහම් වැඩසටහන ඔබ වෙත ගෙන එන්න. පැතිබර විකාශන දායකත්වයන් එකතු කරන්නේ ලන්ඩන් නුවර පදිංචි පෙන්වත් සෙව්වන්දි වික්‍රමසිංහ මෑණියන් සහ නවෝත් සංකල්ප පුතණුවන්. ඒ පින්වන්ත පිරිසයි අද දවසේ දායකත්වයන් එක් කරන්නේ. ඔබටත් අවස්ථාව තිබෙනවා ඉදිරි දිනක යෝන් දහම් වැඩසටහනේ පැතිබර විකාශන දායකත්වයන් එකතු කරමින් ඔබේ ජීවිතයට ධර්ම දානමය පින රැස් කරගන්න. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න අපි දුරකථන අංකය මතක් කරන්නම් 071 232 88 87 071 232 88 87. මේ මතක් කිරීමත් සමගින් අපි යන්න සූදානම් වෙන්නේ කෙටි විරාමයකට. රැඳලා ඉන්න ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලිය සමගින්ම. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.